අයිබෝන් අපි දැන් මම හිතන්නේ පස්වෙනි දවසේ මේ පටන් ගන්න හදන්නේ මේ වෙනකන් කරපු වීඩියෝ හතරම මාසයක් තිස්සේ අපි කරපු සති හතරෙම වීඩියෝ ටික YouTube වල පළ කරලා තියෙනවා YouTube වලින් බලන්නත් පුළුවන් ඒ වගේම ඔබ අපි සිංහලෙන් ඉංග්‍රීසි කියන Facebook වීඩියෝට ගියොත් එතනනොත් ඒකට ලින්ක් එක දාලා තියෙනවා හරි එහෙනම් අද අපි පස්වෙනි දවසේ වැඩ කටයුතු පටන් ගන්න හදන්නේ අද දවසේ කරන්න හදන්නේ මීට කලින් අපි කරා nouns ගැන නාම පද ගැන දැන් nouns කියන එක කියන්නේ අතරම parts of speech ඒ කියන්නේ වාක්‍ය හැදීමට පාවිච්චි කරන එක කොටසක් කාංගයක් වචන කාණ්ඩයක් නමුත් මම මේක nouns ගැන කියනකොට කිව්වා nouns තමයි ලෝකේ ඕනම භාෂාවක නාම පද තමයි වැඩියෙන්ම තියෙන්නේ වැඩිපුරම තියෙන පද වර්ගයේ nouns ඊට පස්සේ ඊට වඩා අඩු පද ගණනක් තියෙන නමුත් වැදගත්ම පද වර්ගය තමයි අද උගන්වන්න හදන්නේ verbs ඊට අමතරව අපි adjectives ගැන මේ චුට්ටක් කතා කරගෙන ගියා උඩින් adjectives ගැන කතා කරගෙන ගියා අද අපි එහෙමනම් verbs ගැන කතා කරමු ක්‍රියාපද ගැන මේක සද්ද කරන්නේ verbs කියලා. මේ වයන්න අදිනව verb කියලා. ඒකින් තමයි මේ වරන් ඇතුලේ අල්පයින් දාලා තියෙන්නේ. අපි සිංහල තේරුම ගත්තොත් ක්‍රියාපද. දැන් අපි ඇයි ක්‍රියාපද තමයි වැදගත්ම පද වර්ගය කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් වචන කාණ්ඩ අපි 9ක් කියලා සලකනවා සමහර ඒවා 8ක් කියලා සලකනවා ඒ අතරින් මේ වැදගත්ම වචන කාණ්ඩයෙන් පුළුවන් අපට ඒ වචන කාණ්ඩේ විතරක් පාවිච්චි කරලා මේ වචන විතරක් පාවිච්චි කරලා සම්පූර්ණ වාක්‍යයක් සම්පූර්ණ අදහසක් කියන්න. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍යයක් කියන්නේ නැවතීමේ තිතක් කියලා ඉවර කරන්න පුළුවන්. කැපිටල් අකුරකින් පටන් ගන්න පුළුවන්. කැපිටල් අකුරකින් පටන් අරන් නැවතීම දිතකින් ඉවර කරන්න. දැන් අපි හිතමු he goes to school කියලා ගමු. h වලින් කැපිටල් වලින් අපි පටන් ගත්තේ goes to school. G O E S T O school. තේරුම ගත්තොත් එimhe ඔහු පාසලට යනවා. දැන් එතකොට අපි කැපිටල් අකුරකින් පටන් ගත්තා. නැවතීම දිතකින් ඉවර කරා. මේක අංග සම්පූර්ණ වාක්‍යයක්. සම්පූර්ණ අදහසක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ක්‍රියාපදවල එක පදයක් පාවිච්චි කරලා වාක්‍යයක් හදන්න පුළුවන්. වෙන කිසිම පද වර්ගයකින් ඒක කරන්න බෑ.
ඒ කියන්නේ කැපිටල් ලකුණකින් පටන් ගන්න නැවතීම තිතකින් ඉවර කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. go නැවතීම තිතක් තිබ්බා. එතකොට යනවා එහෙම නැත්නම් යන්න. දැන් මේකෙන් යන්න කියන අදහස ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී අතරම කර්තෘ subject is understood කියලා කියන්නේ කර්තෘ තේරුම් යනවා කියලා. ඒ කියන්නේ මගේ ඉස්සරහා ඉන්න කෙනෙක්ට මම මෙහෙම බලලා කියනවා යන්න. නැත්තම් දොරගාව ඉන්න කෙනෙක් මම කියනවා come එන්න. subject is understood. ඒ කියන්නේ ඔයා එන්න. you go you come කියන එක තමයි මේක ඇතුලේ කියන්නේ. හැබැයි අපිට go විතරක් කියලා නැත්නම් come කියන එක විතරක් කියලා අපි come කියන එකක් ගමු. COME capital C අකුරෙන් පටන් ගත්තා නැවතීම තිතකින් ඉවර කරා. එනවා එන්න කියන අදහස තමයි තියෙන්නේ. එතකොට අපිට මේ ක්‍රියාපදයෙන් පුළුවන් අංග සම්පූර්ණ වාක්‍යයක් මේ වචනය ඇතුලෙන් කියන්න. go කියලා කියන්න පුළුවන්. දැන් අපි කියමු බීමක් අතේ තියාගෙන ඉන්නවා කවුරු හරි. අපි දැන් බීම එක දුන්නා. බීම එක අතේ තියාගෙන ඉන්නවා. අපි කියනවා drink බොන්න. කෑම එක බෙදාගෙන ඉන්නවා තව කවුරු හරි එනකම් බලාගෙන. දාන ගෙදරක දැන් කෑම බෙදාගෙන තව අනික් කට්ටිය එනකම් බදාගෙන මේ කෑම පිඟාන අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් eat කන්න අංග සම්පූර්ණ වාක්‍යයක්. එතකොට ඉරියව්ව කැපිටල් වලින් පටන් අරගෙන නැවතීම තිතෙන් ඉවර කරන්න පුළුවන් ලියනකොට. ඒක නිසා verbs කියන්නේ වැදගත්ම වචන කාණ්ඩය. ඇයි? තනි ක්‍රියාපදයකින් පුළුවන් අපට වාක්‍යයක් සම්පූර්ණයෙන් ආරම්භ කරලා ඉවර කරන්න. ඒක වෙන කිසිම වචන කාණ්ඩයකින් කරන්න බෑ. ඒක එක කාරණාවක්. ඒකේ අනිත් පැත්ත කියන්නත් පුළුවන්. ඒ කියන්නේ වාක්‍යයක් තනි වචනකින් හදනවා නම් හරිද? කියන්නේ එක වචනකින් වාක්‍යයක් හදනවා නම් ක්‍රියාපදයකින් තමයි හදන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත ගත්තොත් එක වාක්‍යයක් තනි වචනකින් හදනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් වාක්‍යයක් තනි වචනකින් හදනවා නම් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? ඒක මොන වර්ගය වෙන්න ඕනද? ක්‍රියාපදයක් වෙන්න ඕන. verb එකක් වෙන්න ඕන. වාක්‍යයක් විදිහට ඒක පටන් අරන් තියෙනවා නම් තනි වචනේ නම් තියෙන්නේ ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක ක්‍රියාපදයක්. ඒ දෙපැත්තම කියන්න පුළුවන්. ක්‍රියාපදයකින් පුළුවන් වාක්‍යයක් හදන්න, තනි වචනකින් වාක්‍යයක් හදනවා නම් ඒක අනිවාර්යෙන්ම ක්‍රියාපදයක්. එතකොට ඒක නිසා තමයි අපි verbs ඊටාම වැදගත් කියලා කියන්නේ. වැදගත්ම වචන කාණ්ඩය කියලා අපි කියන්නේ. අනිත් කිසිම වචන කාණ්ඩයකින් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. හරිද? ඊට පස්සේ අපි ක්‍රියාපද වර්ග කරනවා. හරි මම මේක ටිකක් පොඩියට ලියන්නම් අපිට දැන් ටිකක් ඊට කඩ ඕන වෙනවා මේ වැඩේ. ක්‍රියාපද දැන් අපි මේ ක්‍රියාපද ගත්තහම ක්‍රියාපදවල මේ එක එක ටෙන්ස් එකට එක දාගන්න. හොඳද? එතකොට ක්‍රියාපද කියන එක main verbs ප්‍රධාන ක්‍රියාපද අනිත් එක අපිට දාන්න පුළුවන් helping verbs කියලා. main verbs helping verbs කියලා අපිට මේ verbs දෙකට බෙදන්න පුළුවන්. එතකොට දැන් ඒකෙන් මේ helping verbs එහෙම නැත්නම් සහාය ක්‍රියාපද ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කරන්න හදන්නේ. සහාය ක්‍රියාපද ගැන. එහෙමනම් අපි helping verbs ගැන කතා කරමු. helping verbs ගැන කතා කරමු. helping verbs ගැන කතා කරනකොට අපිට මේක සහාය ක්‍රියාපද කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට
සහාය ක්‍රියාපද කියලා ගත්තාම අපිට ඉස්සෙල්ලම ගන්න පුළුවන් B ක්‍රියාපද. B verbs. එතකොට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ B verbs 6ම ගන්න පුළුවන්. නේ? මොනවද B verbs 6? am again am is are was were will be. මේක තමයි B කියලා යෙදීමක් තියෙනවා. එතකොට B verbs වල ওই set එකම අපිට ගන්න පුළුවන්. එතකොට ඔන්න helping verbs වල එක කාණ්ඩයක් තමයි B verb කියලා කියන්නේ. B verbs කියලා කියන්නේ. සහාය ක්‍රියාපද වල එක කාණ්ඩයක්. ඊට පස්සේ තව කාණ්ඩයක් තියෙනවා. ඒක තමයි have කියන එක. have කියන එක. තියනවා ඉන්නවා කියන අදහස. නේද? B ක්‍රියාපදෙත් එහෙමනේ තියෙන්නේ. B ක්‍රියාපදේ තියෙන ය ඊ තියනවා ඉන්නවා. මෙතන have කියන්නේ තියනවා ඉන්නවා කියන එකේ. එතකොට මේකෙත් තියෙනවා have වලට අමතරව තව variations තව යෙදීම් තියෙනවා. වර්තමාන කාලේ බහුවචනත් එක්ක තමයි have යෙදෙන්නේ. ඒක වචනත් එක්ක මොකද යෙදෙන්නේ? has. අතීත කාලෙත් යෙදෙන්නේ මොකද්ද මේකේ? had. අනාගත කාලෙට මොකද යෙදෙන්නේ? will have. හරිද? එතකොට ඔන්න B helping verb වලට අපිට B ආවා have ආවා. එතකොට have එකේ තියෙන මේ ටිකත් සේරම helping verbs. හරිද? ඊට පස්සේ තව helping verb set එකක් තියෙනවා. මේවා එකක්වත් මොනවත් කරන්නේ නැහැ. හැබැයි ක්‍රියාපද විදිහට යොදන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක do. එතකොට B තිබ්බා have තිබ්බා මේ තියෙන්නේ do. හරිද? do වලත් යෙදීම් තියෙනවා. වර්තමාන කාල බහුවචනත් එක්ක තමයි do යෙදෙන්නේ. ඒක වචන වුණාම does. does. අතීත කාලේ වුණාම did. ආයෙත් මේවා අපි කතා කරමු. ඊට පස්සේ මේ ටික විතරයි අපි ගන්නෙ. හැබැයි මේ ක්‍රමයට අනාගතයේ ලියනකොට අපිට තව එකක් ඕන වෙනවා will කියලා. හරිද? ඒක do වලට දාගන්න එපා. will අපිට දාගන්න පුළුවන්. එතකොට helping verbs වල තව જાතියක් තියෙනවා model helping verbs කියලා. අපි ඒකට යන්නේ නැතුව මෙතනින් ඉවර කරමු. ඒ කියන්නේ must, should ඒ වගේ මේ තව ඒවා සෙට් එකක් තියෙනවා. ඒවා 10ක් විතර තියෙනවා. can, could, may, might, would, must, ought to කොහොම කියලා සෙට් එකක් තියෙනවා. අපි මේ ඒක ගැන කතා කරන්නේ නැතුව ඒ සෙට් එකට තමයි will කියන එක අයිති වෙන්නේ. හැබැයි will කියන එකත් අපි මෙතනට දාගන්න. හරිද? එතකොට අපිට සහාය ක්‍රියාපද කියලා කිව්වහම ඔන්න දැන් එනවා am, is, are, was, were, 1 2 3 4 5යි will be. එතන 6යි. හරිද? ඊට පස්සේ have, has, had, will have. එතන කීයද? 1 2 3 4යි. ඊට පස්සේ අපිට do does ආවා. do, does, did කියන ටික ආවා. එතකොට එතන 3යි. ඊට පස්සේ ඊට අමතරව අපි තව එකක් ගත්තා will. හරිද? දැන් මීට අමතරව අපිට ගන්න පුළුවන්. ඔන්න දැන් මේ සෙට් එක හොඳට මතක තියාගන්න.
මේ සෙට් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ටික අපි ටෙන්සස් කරනකොට මේ සෙට් එක අනිවාර්යෙන් ඕනේ වෙනවා. ඒකද මේ ටික හොඳටම මතක තියාගන්න. හරිද? ඊට අමතරව අපිට ගන්න පුළුවන් මොන මේ ටික නෝට් ඩවුන් කරගන්න. නෝට් එක ගහ ගන්නකොට නෝට් ඩවුන් කරගන්න. එතකොට මේවා be verbs, මේවා have, මේවා do. ඊට පස්සේ මේ will එක එන්නේ මේ ඊළඟට එන සෙට් එකට. ඒවට එනවා can කියන එකේ අතීත කාලේ could could පුළුවන් වුණා may might might will would would shall මේ shall නම් ඉතර පාවිච්චි කරන්නේ අපි will දානවා කෙලින්ම should ඊට පස්සේ must තව එකක් තියෙනවා ought to OUGST අපිට 10 තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 හරිද එතකොට මේත් ඇවිල්ලා helping verbs ටිකක් මේවට කියන්නේ model helping verbs කියලා. මේ 10ක් අරකට එක්ක එනවා. දැන් මෙතන වැඩි තියෙන්නේ මේ මෙන්න මේක අපට විශේෂයෙන් වැදගත් එකක් මොකද? අර do එක්ක එනකොට ඕන වෙන එක. හැබැයි ඒක මේ පැත්තට තමයි බෙදද්දි බෙදන්නේ. හරිද? හරි. එhmenan ඒක note එකට දාගන්න. හොඳට මතක තියාගන්න ඕන set එකක්. දැන් අපි යමු main verbs පැත්තට. දැන් අපට එන්න තියෙන්නේ දැන් ඔය පොඩි ඒවා අතපත ගගා ඉඳලා වැඩක් නෑ නේ helping verbs ද මේ වැඩකට නැති ඒවා ඒව කතා කරලා වැඩක් නෑ නේ අපට උඩ ප්‍රධාන ක්‍රියාපද ඔන්න දැන් එතනට එන්න හදා main verbs එතකොට main verbs වල අපි ගත්තොත් I go to school. School කියලා ගත්තා. මම පාසලට යනවා. එතකොට go කියන එකනේ යනවා කියලා කියන්නේ. දැන් අපිට බලා ගන්න ඕනේ මෙන්න මේ go කියන එකේ එක එක ආකාරයේ යෙදීම් තියෙනවා. හරියටම ගත්තොත් යෙදීම් පහක් තියෙනවා. මේක තමයි පළවෙනි යෙදීම. මේක තමයි මූලික එක. හරිද? මේකෙන් තමයි මේ ඉතුරු හතර ගොඩ නැගිලා එන්නේ. ප්‍රධාන එක go කියන එක. එහෙමනම් අපි main verb වලට උදාහරණයක් ගමු. මේවා ඉතින් හරි සරලයි. ඔය දැන් I go to school, I eat rice. ඒවා ඉතින් main verbs. කිසි ගැටලුවක් නැහැ. දැන් අපිට පුළුවන් ක්‍රියාපද මෙන්න මෙහෙම බෙදන්න. දැන් මේ ක්‍රියාපද කියන එක අපිට දෙකට බෙදා ගන්න හැකි. ඉස්සෙල්ලාම අපි බෙදාගත්තා සහාය ක්‍රියාපද helping verbs සහාය ක්‍රියාපද සහ ප්‍රධාන ක්‍රියාපද එතකොට main verbs එතකොට helping verbs ඇතුළට ආවා be verbs 6යි ඊට පස්සේ have වල ආවා have has had
will have කියන හතර ආවා. ඊට පස්සේ do කියන එක ආවා. එතකොට do does did Did. කියන ටික ආවා. එතකොට එතන 3යි. ඊට පස්සේ will ආවා. ඒකත් එක්ක තව 9ක් ආවා. හරිද? can could will would නේද? may might එතන 10ක් ආවා ඒ සෙට් එකේ. එතකොට දැන් මෙන්න මේ ප්‍රධාන ක්‍රියාපදවල ආයෙ අපිට දෙකට බෙදා ගන්න පුළුවන් මෙහෙම. එක જાතියක් තියෙනවා ඒකේ පිළිවෙලක් තියෙනවා. යම් පිළිවෙලක් තියෙනවා. ඒවා ක්‍රමවත්. එකක් ක්‍රමවත්. ඒක තමයි පිළිවෙල සහිත ඒවා. අනිත් ඒවා අක්‍රමවත්. අනිත් ඒවා අක්‍රමවත්. අක්‍රමවත් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ගත්තොත් irregular. IRREGULAR irregular verbs. මේ මොනවද කියලා අපි එකින් එක බලමු. ක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ regular verbs. REGULAR VERBS. දැන් පැහැදිලිද? ක්‍රියාපද අපි දෙකට බෙදාගත්ත ප්‍රධාන ක්‍රියාපද සහ ක්‍රියාපද කියලා. ඒකේ ප්‍රධාන ක්‍රියාපද ආයතයකට බෙදාගත්ත ක්‍රමවත් ක්‍රියාපද සහ අක්‍රමවත් ක්‍රියාපද කියන. හරිද? දැන් එතකොට මේවා ක්‍රමවත් වෙන්නේ කොහොමද අක්‍රමවත් වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. දැන් ඔන්න ගත්ත ක්‍රියාපදවල අපි ප්‍රධාන ක්‍රියාපද ටික ගත්තා. දැන් මේකේ මේ ප්‍රධාන ක්‍රියාපද කියන්නේ ක්‍රියාපද කියන ඒවා අඩුයි නාම පදත් එක්ක සංසන්දනය කරා. නාම පද ගොඩාක් තියෙනවා මහා ගොඩක් තියෙනවානේ. කියන්නේ හිතා ගන්න බැරි තරම් තියෙනවානේ. බලන තර නාම පද. හැබැයි ක්‍රියාපද එච්චර නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ ක්‍රියාපද චුට්ටයි කියන්නේ කියලා. සහාය ක්‍රියාපද අපිට ගයින්න පුළුවන්. අච්චරයි මෙච්චරයි කියලා ගන්න පුළුවන් නේ. be තියෙනවා, do තියෙනවා, have තියෙනවා, will තියෙනවා, එතන 10ක් තියෙනවා කියලා ගයින්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රමාණයක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ප්‍රධාන ක්‍රියාපද එහෙම කියන්න බෑ. ප්‍රධාන ක්‍රියාපද ගොඩාක් තියෙනවා. හරිද? දැන් අපි උදේ නැගිට වෙලේ ඉඳලා නැගිටිනවා, කනවා, බොනවා, මූණ හොදනවා, දත් මදිනවා, නේද? කියවනවා, ලියනවා, දුවනවා, ඇවිදිනවා, බඩ ගන්නවා, නේ? ගායනා කරනවා, අප්පුඩි ගහනවා, හිට ගන්නවා, ඉඳ ගන්නවා. ඒක ඔය තියෙන ක්‍රියාපද. එතකොට තියෙන ක්‍රියාපද මහා ගොඩක් තියෙනවා. හරිද? දැන් එතකොට මෙන්න මේ ප්‍රධාන ක්‍රියාපද තමයි අපි මේ කතා කරන්න හදන්නේ. දැන් ප්‍රධාන ක්‍රියාපදවල අපිට බෙදා ගන්න පුළුවන් ක්‍රමවත් ක්‍රියාපද සහ අක්‍රමවත් ක්‍රියාපද කියලා. මෙහෙම මෙන්න මේ අතර තිරස් අතර දෙකකට බෙදාගත්තා. මේවා ක්‍රමවත් මේවා අක්‍රමවත් කියලා අපිට දෙකට බෙදාගත්තා. දැන් මේක ඇතුලේ මේ ක්‍රමවත් අක්‍රමවත් ඇතුලේ මේ අතර බෙදෙනවා පහක්. මේ අතර බෙදෙනවා පහක්. 1යි 2යි 3යි 4යි 5ක්. පැහැදිලි වුණාද මේ ස්ට්‍රක්චර් එක? ක්‍රමවත් ಜಾති පහක් තියෙනවා, අක්‍රමවත් ಜಾති පහක් තියෙනවා. කියන්නේ අක්‍රමවත් verb එකක් ගත්තොත් ඒකේ ආකාර පහක් තියෙනවා. ක්‍රමවත් verb එකක් ගත්තොත් regular verb එකක් ගත්තොත් ඒකේ ආකාර පහක් තියෙනවා. හරිද? පොඩි අදහසක් ආවනේ. regular verbs වල ආකාර පහක් තියෙනවා. ඒක regular verb එකක් ගත්තොත් ඒකේ ආකාර පහක් තියෙනවා. irregular verb එකක් ගත්තොත් ඒකෙත් ආකාර පහක් තියෙනවා. හරිද? මේක හරියට ඔළුවට දාගත්තොත් අපිට ටෙන්සස් ගැන කතා කරන්න යනකොට හරි ලේසි වෙනවා. ඒකින්ද මේක ආය බලලා ඔළුවට දාගන්න. දැන් අපි රෙගියුලර් verb එකක් ගමු. දැන් අද ඇත්තටම මේ නීති සමුදායක් තමයි උගන්වන්නේ. මේක ආය බලලා ඔළුවට දාගන්න. මේකේ
මේකේ දැන් මේකේ ක්‍රමේ මේ ක්‍රමේ මම කියලා දෙන්නේ හේතුවක් ඇතුව. ඒ කියන්නේ දැන් අපි හිතමු ඕගොල්ලෝ වාහනයක් එලවනවා කියලා හිතමු. ඒතකොට වාහනේ එලවනකොට ඕගොල්ලන්ට කියලා දෙනවා ක්ලච් එක පා ගන්න, ගියර් එක දාන්න, ඇක්සලරේටර් එක චුට්ටක් පාගෙන ක්ලච් එක ටික ටික පානකොට වාහනේ ඉස්සරහට යනවා කියලා. එතකොට ඔය වැඩේ ඇතුලේ එන්ජිමේ ඉඳලා ගියර් බොක්ස් එකේ ඉඳලා ක්ලච් ප්ලේට් වල ඉඳලා මහා වැඩ ගොඩක් සිද්ධ වෙනවා. හරිද? එතකොට ඔයාට කියලා දීලා තියෙන්නේ අර ටික විතරයි නේ. ක්ලච් එක පෑගුවා, ගියර් එක දැම්මා, ඇක්සලරේට් කරා. වාහනේ ඉස්සරහට ගියා. නවත්තන්න උනනම් බ්‍රේක් කරා. ක්ලච් එක පාගලා ගියර් එක ආයෙ පල්ලෙහාට දැම්මා කියන එක විතර නම් කියලා දීලා තියෙන්නේ. වාහනේ ගොඩාක් කල් පාවිච්චි කරනකොට ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඇයි ඔයා හරියට දන්නේ නැනේ ඇතුලේ කොහොමද වැඩ කරන්නේ කියලා? මොනවද වෙන්නේ කියලා? ඒ වගේම වාහනේ අතරමැද්දේ කැඩුනොත් මොකක් හරි වුණොත් ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි නොදන්න තැනක යන්න වුණොත් එහෙම දන්නේ නැහැ කොහොමද එතකොට කරගන්නේ කියලා. එතකොට අපි හිතමු මෝටර් මෙකැනික් ගැන, මෝටර් කාර්මික විද්‍යාව ගැන දන්න කෙනෙක් කියලා. එතකොට අපේ වාහනේ එකපාරට සද්දයක් එනවා. චර කාලා සද්දයක් එනවා. කී කියලා සද්දයක් එනවා. ගියර් එක දාලා අදිනකොට එනවා. මේ ක්ලච් ප්ලේට් එක දන කරගෙනවා. සද්ද එන්නේ. ඊට පස්සේ ටිකක් නදලා අල්ලන්න ගත්තායින් පස්සේ යන්න පටන් ගන්නවා. දැන් ඔයා ඒක දන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? ඔය මොකක් හරි පොඩි සද්දයක් නේ. ඕක මොකක් හරි කවන්නේ අපි අද්දේකට මුළු ක්ලච් ඇසෙම්බලි එකම දාන්න වෙනවා. හරිද? ඒකට රුපියල් 1000කින් 2000කින් විතර බේර ගන්න පුළුවන් එක 15000ක් 20000ක් වියදම් වෙනවා මේ වැඩේට. ඒ විදිහට තමයි මේ ඉංග්‍රීසි වල මට ඕගලන්ට කියලා දෙන්න පුළුවන්. මෙහෙම කරන්න මෙහෙම වෙනවා කියලා දෙන්න පුළුවන්. මම මේ ඊට වැඩි අතුරට ගිහිල්ලා කියලා දෙන්නේ නැහැ. අතුරට ගිහිල්ලා කියලා දෙන්නේ නැහැ. වාහනේ දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න. හරිද? මොනවා හරි නිකන් අමුතු සද්දයක් ආවොත්, අමුතු තැනක් ආවොත්, නොදන්න තැනක් ආවොත් මෙතන මෙන්න කරලා අපිට පොඩ දා ගන්න පුළුවන්, සේව් කරන්න පුළුවන් කියන එක අඳුර ගන්න පුළුවන්. ඒක හින්දායි මම මේ එන්ජිම ඇතුලේ කෑලි තමයි මේ කියලා දෙන්නේ. හොඳයි? තේරුණාද? එන්ජිම ඇතුලේ, ක්ලච් එක ඇතුලේ ඒව තමයි මේ කියලා දෙන්නේ. හරිද? මේ ටික හරියට ඉගෙන ගත්තොත්, මේ ටික හරියට ඔළුවට දාගත්තොත් ඔයගොල්ලන්ට ඕන තැනකදී ඕන වෙලාවක බය නැතුව දේවල් එහෙට මෙහෙට කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ නීතිය දන්නවනේ. ඇතුලේ සිද්ධ වෙන වැඩේ දන්නවනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා පැය කිලෝමීටර 100ක විතර ගිහිල්ලා එකපාරට අඩු ගියර් එකකට දැම්මොත් එහෙම ඉවරයි කියලා දන්නවා. ඔයගොල්ලෝ ගියර් බොක්ස් එකම ඉවරයි. ජරපරාස් දාලා යනවා කියලා දන්නවා. ෆස්ට් අපි හිතමු පැය කිලෝමීටර 100ක විතර ගිහිල්ලා එකපාරට ෆස්ට් එකට දානවා. ඉවරයි. ගියර් බොක්ස් එකම යනවා. ටිකක් එක්ක කරාගෙන යනවා බලන්න. හරිද? කරන්න හිතන්නවත් එපා මේ වැඩේ වල. ඒ වගේම try කරන්නවත් නැතුව ඉන්න පුළුවන් දන්නවා. හරිද? එතකොට ඒකෙන් තමයි මේ විස්තර ඇතුව මේ කැලේ උගන්වන්නේ. හැබැයි මේ අද මේ verbs කියන මේ කියන්න බහනම් ආයේ මේක ගැන ආයෙ උගන්වන්නේ නැහැ. ඒකින්ද මේ වීඩියෝ එක ඇතුලේ මේ අද දවසේ ඇතුලේ මේක හරියට ඔලුවට දාන්න. හරි. දැන් එතකොට ඔන්න regular verb එකක් ගමු. දැන් regular verb එකක් අරගෙන දැන් අපි හිතමු අප්‍රිකන් ජාතිකයෙක් අරගෙන අපිට කියන්න පුළුවන් මේ අප්‍රිකන් ජාතිකයෝ කියන කට්ටියගේ පොඩේ කරා. අලුයි. නේද? තොල් මහතයි. එහෙම කියලා කියන්න පුළුවන්. ඕන දැන් මේ අප්‍රිකන් ජාතිකයෙක් වගේ කෙනෙක්ව අරගෙන දැන් විතරේ කියන්න හදන්නේ. regular verb එක මෙන්න මෙහෙමයි. කියලා දැන් මොන කියන්න හදන්නේ. ආකාර පහක් තියෙනවා. පළවෙනි එක base. දැන් මේ base එකේ කොටස් දෙකක් තියෙනවා. base එකේ කොටස් දෙකක් තියෙනවා. අපි regular එක පැත්තකින් ලියාගමු ඉස්සෙල්ලා. මේක බෙදාගමු. දෙකක් තියෙනවා. එකක් singular subject. ඒ කියන්නේ ඒක වචන කර්තෘ. මාය වෙන්න බෑ හිමීට මේක අල්ලගන්න. මේවා ආයෙ එදෙනවා. එතකොට ඔයගොල්ලන්ට හොඳට පුළුවන්. ඊළඟ එක plural subject. ඒ කියන්නේ බහුවචන කර්තෘ. බහුවචන කර්තෘ එක එදෙනකොට. එතකොට base එකක් අනිත් එක past. past කියන්නේ අතීත කාලේ ක්‍රියාපදයේ අතීත කාලේ. එතකොට 1යි 2යි 3යි
පහක් තියෙනවා කියලා කිව්වනේ. තව දෙකක් තියෙනවා. ඊළඟට past participle. එතකොට හතරයි. බේස් එකේ 1යි 2යි past එකයි past participle එක හතරයි. අනිත් එක ing කියලා අපි පහසුවට කියනවා. ඒකට අපි කියනවා present participle කියලා. present present participle. හරිද? එතකොට ඔන්න පහ. singular subject එකත් එක්ක තියෙනවා, plural subject එකත් එක්ක තියෙනවා, past එක තියෙනවා, past participle එක තියෙනවා, present participle එක තියෙනවා. මේකේ වැදගත්ම තුන මෙන්න මේ තුන. plural subject, past participle. ඔය තුන තමයි වැදගත්ම තුන. මේක අමතරව අපි හදා ගන්න එකක්. මේකත් ඉතින් ing එකතු කරලා හදාගන්න. මෙන්න මේ තුන තමයි ප්‍රධාන කණු තුන විදිහට තියෙන්නේ. මේවා අමතරව තියෙන දෙකක් කොහොමද මේ සේරම එකතු කරාම වෙනවා පහක්. ඔන්න දැන් අපි අප්‍රිකානු ජාතිකයෝ ගමු. රෙගියුලර් verb එකක් ගමු. රෙගියුලර් verb එකකට උදාහරණයක් තමයි jump කියලා කියන්නේ. එතකොට jump කියන එක ගත්තොත් jump කියන්නේ JUMP plural subject එකත් එක්ක යොදන්නේ. ඒ කියන්නේ බහුවචන කර්තෘ එක්ක තමයි යොදන්නේ. we jump, you jump, I jump. හරිද? එතකොට මේ මූලික ආකාරයේ බහුවචන කර්තෘ එක්ක යොදනකොට තමයි jump එක. ඒක වචන කර්තෘ එක්ක එනකොට jumps. JUMPS. අපි simple present tense කරනකොට මේක අපිට අහු වුණා. එතකොට මේක තමයි ඒ දැම්මේ. jump එක jumps කරා. එතකොට මේ jump එක jumps කරාට මොනවද කරේ? එකක් තමයි අගට s එකතු කරා. මෙතන අපි කරේ අගට s නේ එකතු කරේ. නැත්තම් අගට es එකතු කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් y අකුර IES. IES. ඊට කලින් කොන්සනන්ට් එකක් තියෙනවනම් y අයින් කරලා ies එකතු කරනවා. මේ ක්‍රම තුනෙන් තමයි plural එකේ ඉඳලා singular subject එක හදාගන්නේ. jump කියන එකේ අගට s එකක් එකතු කරලා අපි හදාගත්තේ. සමහර ඒවා es එකතු කරනවා, සමහර ඒවා y අයින් කරලා ies එකතු කරනවා. එකතු කරලා තමයි හදාගන්නේ. දැන් එකත් ඔළුවේ තියාගන්න. ඔන්න 1යි 2යි. jump jumps. ඊට පස්සේ past tense එක. plural subject එකේ ඉඳලා past එක හදාගන්න from regular verbs වලදී. මෙන්න මේකේ JUMP දාලා ED දාන්න. මෙතන දාන්නේ ED. jump කියලා මෙතන හදන්න. JUMP ED. එතකොට මේකේ වගේම තමයි. මෙතනත් එහෙම තව හදන මේ ක්‍රමවත් එකේ ක්‍රම තියෙනවා. එක්ක D එකතු කරනවා අගට. ප්‍රධානම ක්‍රමේ ED එකතු කරනවා අගට. මේ තියෙන්නේ jump කරා. බේස් එක අගට ED එකතු කරලා තමයි past එක හදාගන්නේ. එතකොට වැඩියෙන්ම ක්‍රමවත් එකේදී regular verbs වලදී අපි හදාගන්න ක්‍රමය තමයි අගට ED එකතු කරන්නේ. අනිත් ක්‍රමය තමයි ගොඩක් වෙලාවට ඔය මේ E අකුරෙන් එහෙම ඉවර වෙන ඒවා ඒ අගට D දාලා හදාගන්න. ඒක තමයි තව ක්‍රමයක්. y අගට තියෙන ඒවා සමහර ඒවායි y අයින් කරලා ied දාන්න. y අයින් කරලා ied දාන්න. හරිද? jump කියලා හදාගත්තේ ed එකතු කරලා සමහර ඒවා d එකතු කරනවා, සමහර ඒවා y අයින් කරලා ied දාන්න. දැන් මතක තියාගන්න මේ සෙට් එකම කරන්නේ රෙගියුලර් වලදී. හොඳේ? මේ ක්‍රමයක් තියෙනවනේ. s එකතු කරනවා, es එකතු කරනවා, y අයින් කරලා ies එකතු කරනවා, ed දානවා, d දානවා, y අයින් කරලා ied දානවා. ක්‍රමයක් තියෙනවනේ. එතකොට මේ අපි කතා කරන්නේ අර අප්‍රිකානු මිනිස්සුන්ගේ ගති ලක්ෂණ වගේ තමයි මේ රෙගියුලර් verbs ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? හරි. past participle එක ගොඩක් වෙලාවට JUMPED. ඒ කියන්නේ past participle එකයි
past එකයි සමානයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ regular verbs වල. ඔන්න බලන්න. plural එකේ ඉඳලා singular එක හදාගත්තේ අගට s එකතු කරලා es එකතු කරලා yi කරලා ies එකතු කරලා. මේ regular වල. past එක හදාගත්තේ base එකට e එකතු කරලා නැත්නම් d එකතු කරලා yi කරලා ed එකතු කරලා. ඊට අමතරව past එකයි past participle එකයි සමානයි. දැන් ඊට පස්සේ මම ඒක නිල් පාටින් ලියන්න. JUMPED ඊට පස්සේ present participle එකේ ඉතින් හරි ලේසි jump වලට ing දානවා JUMP ing jumping හරිද දැන් උඩ මේක ඔළුවේ තියාගන්න මම දැන් මේක මකලා ආයෙ ලියනවා මට උදව් කරන්න ඕනේ හිස් තැන් වලදී හරිද මයික් ඕෆ් කරන් තියාගෙන ඉඳලා හරියන්නේ දැන් කියන්න බලාගත්තද හරිද ඔර දැන් මම දැන් නම් කියලා අහන්නේ කියන්න කියලා කියනවා. හරිද? හිස්තැන් තියනවා මම එතකොට ඕගොල්ලෝ පුරවන්න ඕනේ හිස්තැන්. ඔන්න මම බැකුවා. හරි. දැන් ප්‍රධාන ක්‍රියාපද කොටස් කීයකට බෙදෙනවද? දෙකයි. regular දෙක. regular irregular කියලා බෙදෙනවා. හරි. ඔන්න දැන් අපි regular කියන එක ගමු. හරි. දැන් මට කියන්නකෝ මේ අතර දැන් මේ අතරනේ regular irregular කියලා බෙදෙන්නේ. මේ අතර කීයක් බෙදෙනවද? 5. 5ක් බෙදෙනවා. පළවෙනි එක මොකද්ද? present simple base එක. singular පළවෙනි එක base එක. base එක ආයෙත් singular subject singular subject plural subject plural subject කියලා බෙදෙනවා මතකයිනේ හරි plural subject කියලා මතකයි ඔන්න කියනවා හරි ඊට පස්සේ ඊළඟ එක past 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 ඊළඟ එක past participle participle ඊළඟ එක present participle present participle ගිටියෙන් හඳුන්වනවා ඒක කොහොමද ing form ing 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 කියලා අපි හඳුන්වනවා. හරිද? දැන් එහෙනම් අපි regular තව අලුත් verb එකක් ගමු. walk. ඔන්න base එක ගත්තා walk. හරිද? singular subject එක හදන්න බලන්න. walks walks. walks WALKS හරි. එතකොට plural subject එකේ ඉඳලා singular subject හදන ක්‍රම කීයක් තියෙනවද? එකක් අගට s එකතු කරනවා. අගට s එකට නැත්නම් es එකකට අගට es එකතු කරනවා. yi කරලා is එකතු කරනවා. හරිද? දැන් ඊට පස්සේ walk වලින් past එක හදා ගන්න බලන්න එහෙනම්. walk අපුරු කියන්නේ W KED KED එතකොට අපි මේකදී කරේ මොකද්ද walk එක අගට base එකේ plural subject එක අගට ed එකතු කරගන්න ed එකතු කරගන්න. තව ක්‍රම තිබේද? ඔව් තවත් ක්‍රම D ඒ මොනවද? D එකතු කරනවා yi කරලා yi කරලා IED IED එකතු කරනවා. දැන් මේකේ past participle එක මොකක් වෙයි හැකිද? walk by walk walk by WALK ED හරිද? ing එක walking walking අකුරු
WLKING. දැන් අපි මේකේ සිංහල තේරුම් ටික ගමු. හරිද? මේකේ සිංහල තේරුම් ටික ගමු. මේ කියන්නේ ඇවිදිනවා ඇවිදින්න. අල්පෑනේ මම ලියන්න. මේ දෙකේම තේරුම. සිංගියුලර් එකේ සිංගියුලර් සබ්ජෙක්ට් එකේ ප්ලුරල් සබ්ජෙක්ට් එකේ දෙකේම තේරුම. හරිද? මේ දෙකේම තේරුම ඇවිදිනවා ඇවිදින්න. දැන් මේ ඇවිදින්න කියලා කියනකොට ඉල්ලීම කරන වෙලාව. මම කිව්වේ තනි වචනෙන් පුළුවන් වාක්‍යයක් හදන්න පුළුවන් කියලා. walk ඇවිදින්න. කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? I walk to school කියන්නේ මම පාසලට ඇවිදිනවා. එතකොට ඇවිදිනවා ඇවිදින්න කියන තේරුම් දෙකම මේක ඇතුලේ තියෙනවා. singular subject එකේ plural subject එකේ දෙකේම තේරුම එකයි. past එකේ ඇවිල්ලා ඇවිද්දා ඇවිද්දා ඊයේ ඇවිද්දා ඊයේ මම ඇවිද්දා හරිද past participle එකේ තියෙන්නේ මේක අතීත කාල ප්‍රධාන දේ කියලා කියන්නේ ඒකට මේකේ ඇවිදලා නැත්නම් ඇවිදපු දැන් මේක ඇත්තටම කියන්න පුළුවන් I have walked මම ඇවිදලා තියනවා have කියන්නේ තියනවා කියන එකත් එක්ක ඇවිදලා තියනවා එතකොට වෙන එකක් එක්ක මේක දාගන්න බෑ හරිද ඇවිද්දා ඇවිදින්න ඇවිදිනවා ඇවිදින්න ඇවිද්දා ඇවිදලා ඇවිදපු walking කියන්නේ ඇවිදිමින් ඇවිදිමින් හරියට හරි දැන් ඒතකොට මේකේ තමයි අර ඇවිදිමින් ඉන්නවා කියන එක එන්නේ. helping verb එක විදිහට am දා ගන්නවා. එතකොට I am walking කියන්නේ මම ඇවිදිමින් කියන්නේ මේක am කියන එකකින් තමයි ඉන්නවා කියන එක එන්නේ. ඉස්සරහට කරනකොට tenses කරනකොට මම ඒකයි කිව්වේ. tenses කරනකොට ලස්සනට මේක හොඳට set වෙලා පේන්න ගන්නවා. හරිද? මේ වෙලාවේ සමහරට පේන්නේ නැති වෙන්න පුළුවන්. අර මේ කවුද? ස්ටීව් ජොබ්ස් එකපාරක් ස්ටැන්ෆර්ඩ් කියන යුනිවර්සිටි එකට ගිහිල්ලා ලෝකේ තියෙන මේ ඉහළම රෑන්කින්ග්ස් තියෙන මේ ඇමරිකාවේ තියෙන දැන් සාමාන්‍යයෙන් කියන්නේ බිස්නස් සම්බන්ධයෙන් එහෙම කතා කරනකොට හාවර්ඩ් එකක් බිස්නස් ස්කූල් එක උඩම තියෙන එකක් ඊට අමතරව ස්ටැන්ෆර්ඩ් කියන්නේ ඒ වගේ උඩම තියෙන ස්කූල් එකක් දැන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ ඇමරිකාවේ උඩම තියෙන එකක් ස්ටැන්ෆර්ඩ් වලට මෙයා යනවා මෙයා ඇත්තටම උපාධිය සම්පූර්ණ කරලා නැහැ මේ හැබැයි උපාධි ප්‍රදානෝත්සවයක මේ ප්‍රධාන ආරාධිත දේශනය කරන්න යනවා. ඒකෙදී යා කියනවා ඒක තියෙනවා අතට YouTube එකේ තියෙනවා. Apple සමාගමේ අයිතිකාරයා මේ එයා නැති වුණා ඊට වසර කීපයකට කලින්. එයා ඒකෙදී කියනවා you can't connect the dots forward. ඔබට මේ tick ඒ කියන්නේ එක එක සිද්ධි වල සම්බන්ධය හදලා බලන්න බෑ ඉස්සරහට. දැන් අපි හිතමු ඔන්න අද ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ කවුරු හරි මිනිහෙක් හම්බ වෙනවා ඒ මිනිහයාට මොකක් හරි ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා ඔහොම සම්බන්ධ වෙනවා you can only connect dots backward කියලා කියනවා. ඒ කියන්නේ පසුපසට විතරයි ඔයාලට පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතේ පස්සට තමයි අඩේ මේක වෙච්ච එක හොඳයිනේ. ඒ වෙලාවේ හැප්පිච්ච එක හොඳයිනේ. එතකොටනේ අර මිනිහයා හම්බුනේ. ඒකෙන්නේ මට ව්‍යාපාරික අවස්ථාව හම්බුනේ. කියලා පිටිපස්සට තමයි ඒක සම්බන්ධය හදාගන්න පුළුවන්. දැන් ඔයාලට මේ වගේ සම්බන්ධය දැන් පේන්නේ නැහැ. හරිද? මේ ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ මේ වගේ සම්බන්ධය දැන් පේන්නේ නැහැ. ඉස්සරහට පේන්නේ නැහැ. අනේ මේවා සම්බන්ධ වෙලා එයි කියලා තේරෙන්නේ නැහැ. හැබැයි පහු කරන් යනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ ටික උගන්නපු එක හොඳයි. මේකෙන් මේ ටික සෙට් වුණා. මේකෙන් මේ ටික මට තේරෙනවා කියලා ඉස්සරහට තේරෙයි. හරිද? එතකොට මේ ස්ටීව් ජොබ්ස්ගේ කතාව වගේ තමයි මේ වැඩේ. දැනට මේක එතකොට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අපිට හම්බ වෙන ඒවට ඒවත් එක්ක තරහ ගන්න නැතුව ඒවත් එක්ක මේ අවුල් ගන්න නැතුව ඒවට මූණ දිදි පස්සට යවන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේවයි මොකක් හරි තේරුමක් තියෙනවා. මේ ජීවිතේ අපිට හම්බ වෙන සිද්ධිවල මොන හරි තේරුමක් තියෙනවා කියලා තේරෙයි. ඒ වගේ තමයි මේ උගන්නන එකෙත් මේ වෙලාවේ එන නිකන්
එන මකුල් දැලක් වගේ එකක් නෙමෙයි පේන්නේ. හැබැයි මේක තව පස්සට යනකොට දේවල් ඉගෙනගෙන එනකොට මේවයි තියෙන මේ උගන්නපු එකේ තියෙන වැදගත්කම ඔයගොල්ලන්ට තේරෙයි. හරිද? හරි. එහෙමනම් ඔන්න ඇවිදිනවා ඇවිදින්න, ඇවිද්දා, ඇවිදලා, ඇවිදපු, ඇවිදිමින්. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ මේ අපි ගත්තේ රෙගියුලර් verb එකක් නේ. දැන් අපි irregular verb එකක් අරගෙන ඊළඟට බලමු මේ ස්ට්‍රක්චර් එකට irregular verb එක දාගන්නේ කොහොමද කියලා. හරිද? ඔන්න දැන් තමයි මේ අර මොකද්ද කියනවනේ හොඳ සෙල්ලම් එළිවෙන යාමට කියලා අන්න ඒ වගේ දැන් තමයි ඔන්න නිතර යෙදෙන හැබැයි එක ක්‍රමයක් හොයාගන්න බැරි ක්‍රියාපද ටික ගන්න හදන්නේ. හරිද? right. දැන් මේකේ තමයි ඔය ක්‍රමයක් අපට හිතා ගන්න පුළුවන්. දැන් ඊළඟ එකේ එහෙම ඒව නැහැ. නීති නැහැ. හරිද? නීති නැහැ. irregular අක්‍රමවත් irregular verbs. දැන් වැඩේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් එදිනදා පාවිච්චි කරන වැඩි හරියක් ක්‍රියාපද irregular. එතකොට මේක මග ඇරලා යන්න බෑ. හරිද? මම ඔයගලන්ට දෙන්නම් වචන කීපයක්. අද දවසේ ඇතුලේ අපි irregular verbs ලයිස්තුවක් කරමු. එතකොට ඕගොල්ලන්ට තේරෙයි නිතර යෙදෙන කොච්චර වචන ප්‍රමාණයක් irregular verbs ද කියලා. හරිද? හා. පළවෙනි එක ගමු come. plural subject එක come. එතකොට singular subject එක comes. C O M E S. හරිද? කතා කරන්න මම හිස්තැන් තිය යන්නේ ඒ තැන් වල කතා කරලා උත්තර දෙන්න. come comes. past එක came. M E. past participle එක It came. I come. එතකොට අපි මේ irregular verbs පාඩම් කරනකොට පාඩම් කරන්නේ come came come. මෙන්න මේ තුන තමයි පාඩම් කරන්නේ. come came come. come came come කියලා තමයි අපි පාඩම් කරන්නේ. එතකොට මෙතන C O M I N G. Come. එතකොට singular subject එක ගත්තොත් plural subject එක ගත්තොත් come. singular subject එක comes. ඕන base එකේ දෙක ඉවර කරා. past එක came. past participle එක I come. එතකොට එහෙමනම් මේකද කියලා අඳුරගන්නේ කොහොමද? මේ base එකේ plural ද base එකේ plural එකද දාලා තියෙන්නේ past participle එකද දාලා තියෙන්නේ කියලා අඳුරගන්නේ කොහොමද? යෙදෙන තැන අනුව යෙදিলা තියෙන ආකාරය අනුව තමයි අපි යොදාගන්නේ. I have come කියලා කියන්නේ past participle එක. මම ඇවිල්ලා තියෙනවා කියන්නේ. I come කියන්නේ මම එනවා නැත්නම් මම I come to school කියන්නේ මම පාසලට එනවා කියන්නේ. එතකොට මේවා ඉස්සරහට මම කිව්වේ dots ටික connect වෙලා ඔයගොල්ලන්ට පේන්න ගනි මේ පැත්තට. ඔන්න දැන් උගන්නපුවා තමයි සර් කලින් උගන්නපුවා තමයි මේ අපිට යෙදෙන්නේ කියලා. come comes එතකොට come came come මේ තුන තමයි වැදගත්ම තුන. ওই තුනෙන් තමයි අපි සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ. මේක coming එතකොට ඔන්න එනවා. irregular. මේ පැත්තට එනවා නම් අනිත් වචනේ මොකද්ද? එනවා කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? එනවා කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? යනවා. යනවා. මොකක්ද ඉංග්‍රීසි වචනේ? Go. go. irregular. come irregular. go irregular. go goes හදාගන්නේ කොහොමද? goes goes. G O E S OES. අපිට එදා එදුණානේ. හරි මතකයි. past එක
Went. went. past participle එක gone. කිසි ක්‍රමයක් නැහැ. මෙන්න මෙහෙමයි කියලා කියන්න ක්‍රමයක් නැහැ. gone. present participle එක Going. going, going. එතකොට මේකේ සිංහල තේරුම් ටික ගත්තොත් go goes වල තේරුම යනවා යන්න. දැන් come එක ගත්තොත් එහෙම come comes කියන්නේ එනවා එන්න. past එක ගත්තොත් ගියා. මේක යනවා යන්න මේක ගියා. come එකේ came ගත්තා නම් ගියා මේක ගියපු ආවා. හරිද? gone එක ගත්තාම ගිහිල්ලා. එතන ගියපු. හරිද? ගිහිල්ලා. යමි මේක යමින්ද මොකද්ද? යමින්. දැන් එනවා කියන එක ගත්තොත් එහෙම එනවා එන්න ආවා ඇවිල්ලා නැත්නම් ආපු ඊට පස්සේ එමින්. or that go irregular come irregular. දැන් බලන්නකො වැඩේ හැටි. ඊට පස්සේ අපි කොහෙට හරි ගිහිල්ලා හරි නැත්නම් කොහෙට හරි ඇවිල්ලා හරි කරන වැදගත්ම වැඩේ මොකද්ද? ඉඳගෙන බත් පිඟාන බෙදාගෙන මොකද කරන්නේ? ඈ? කනවා. ඉංග්‍රීසි වචනේ මොකද ඉංග්‍රීසි වචනේ? eat, eat. දැන් බලන්නකො ඉතින් eat උත් irregular කියන්නකො. plural subject එක eat. singular subject එක eats. E A T S. අතීත කාල පදේ අතීත කාල පදේ මතක නැත්නම් වීඩියෝ එක බලලා මේක හොඳට අල්ල ගන්න ඕනද? past එක past participle එක eaten, eaten. එතකොට eat ate eaten කියන තමයි අපි පාඩම් කරනකොට පාඩම් කරන්නේ. present participle එක eating. එතකොට තේරුම විදිහට ගත්තොත් මේක eat කියන එකේ තේරුම කනවා කන්න. past එක කෑවා. past participle එක ඒ ටික ලියන්න. මේක කෑවා. past participle එක කාලා. එහෙම නැත්නම් කාපු. EATEN sorry coming මේක coming. eat eats ate eaten මෙතන එන්න එකක් තියෙනවා EATEN ඒක මිසුනා මට eating coming. කාලා ඊළඟට මොකද කරන්නේ? no, නිදාගන්න. ඒක කනවට වඩා ඉක්මනට දාවන්නේ චාමල. ඇයි? හොඳයි. කන්න ඉස්සරන කරා. ඔව් ඒක තමයි. ඇති වැඩිපුර විස්තර කියන්න බා. ඒකට වෙන විස්තර කතා කරන්න පුළුවන් නේ. හරි. එතකොට plural subject එක drink. singular subject එක drinks. දැන් මෙතන බීම වර්ග කියන එකේ බහුවචන පදේ බහුවචනෙත් මේකම තමයි හොඳේ. soft drink කියන්නේ මේක සිසිල් බීම. soft drinks කියන්නේ සිසිල් බීම. බීම වර්ග. දැන් බීම කීපයක් බහුවචන. හැබැයි මෙතන ක්‍රියාපදේ drink බොනවා බොන්න. මෙතනත් ක්‍රියාපදේ බොනවා බොන්න. එතකොට ඒක එහෙමම ළඟින් යනවා නාම පදයේද ක්‍රියාපදයේද කියන එක යෙදීම අනුව අපි බලා ගන්න ඕනේ. past එක drank
ඊට පස්සේ past participle එක Drunk. drunk, drunk drink drank drunken Drunk. sorry drunk drink drank drunk එතකොට Drinking. drinking එතකොට මොනවා බොන්න past එක බිව්වා oh, past participle එක බිව්වා bila, දීලා ඒක හරියට වෙනවටක් ගන්න නිරායාසයෙන් එනවා ඒක දීලා දීපු දැන් මේක තේරෙන්නේ නැත්නම් බොන අය නම් මෙන්න මේකෙන් මතක තියාගන්න එතකොට අනික් ටෙන්සස් ටික වරදින්නේ නැහැ දැන් ඒතකොට කාපු මේ කාලා එහෙම කියලා එනවනේ ටක් ගන්න ඒකෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ හරිද මේ ඊට පස්සේ ඩ්‍රින්කින් කියන්නේ බොමින් බොමින් හරිද ඊට පස්සේ කනවා බොනවා යනවා එනවා තව ක්‍රියාපද කියනවා රෙගියුලර් නම් එහෙමයි දැන් මතක් වෙන ඒවා කියන්නේ අපි බලමු රෙගියුලර් ද ඉරෙගියුලර් ද කියලා ලියලා බලමු sleep, sleep නිදා ගන්නවා හරි නේද යනවා එනවා කනවා බොනවා නිදා ගන්නවා නේද මේක තමයි අර මේ මොකද්ද අර කාටුන් එකක තියෙනවා මොකක්ද කියනද නේ බඩගින්නක් එනවා සමෝස කරනවා නිදිමතක් කරනවා නිදා ගන්නවා බඩගින්නක් එනවා සමෝස කරනවා නිදිමතක් කරනවා නිදා ගන්නවා මොකක්ද මේ මනුස්සයෙක් කරන්නේ කියලා අහනවා අහුවාම ඉතින් ඕක තමයි ඒක ඕක දිගට හරිද එතකොට යනවා එනවා කනවා බොනවා නිදා ගන්නවා ආයෙ යනවා එනවා කනවා බොනවා නිදා ගන්නවා මේක තමයි අපේ රවුල් හරි එතකොට sleep singular subject එක sleeps sleep past එක sleep හරියට දැනගන්න ඕනේ බා හොඳ sleep sleep මේක irregular හැබැයි මෙතන past එකයි past participle එකයි දෙක සමානයි මේක irregular අක්ෂරයක් හැබැයි මේ දෙක සමානයි sleep slept slept නෝ මේක මේ දෙකම ගත්තොත් නිදා ගන්නවා නිදා ගන්න නිදාගත්තා නිදාගත්ත නැත්නම් නිදාගත්තපු හරිද නිදා ගනිමින් හරිද තව එකක් කියන්න බෑ ක්‍රියාපදය ඕන එතකොට ස්ලීප් ගත්ත ඒත් ඉරෙගියුලර් ක්‍රියාපද කියන්නේ ක්‍රියාපද watch, එක්ක සිංහලෙන් කියන ක්‍රියාපද මම ඒක හදලා ගන්න මේක ලයිස්තුවක් ඕගොල්ලන්ට කියන්නේ ඉන්නේ adana, ආඩනවා right හරිද ඔන්න මේකේ මේක හදාගන්නේ yi කරලා Right. is දාලා එතකොට singular subject එක හදාන්නේ කොහොමද cr yes, CRIES right rice past එක cried, right cried, or yi IED. කරලා ied, yi කරලා ied දානවා CRIED ඒ කියන්නේ මේක රෙගියුලර්ද ඉරෙගියුලර්ද දැන් මේ ටිකෙන් කියන්න මට මේකේ ක්‍රමයක් තිබ්බද make නැද්ද regular, මේක make රෙගියුලර් regular, මේක රෙගියුලර් ඇයි මේ වෙනවනේ yi කරලා is දැම්මා yi කරලා ed දැම්මා එතකොට මේක cried රෙගියුලර් by කියන්නේ past part, past participle එක cried cried present participle එක cried cried oh,
දැන් එතකොට මේ විදිහට අකුරු තුනට එන තව වචන තව දෙකක් තියෙනවා. ඩක් ගාලා ඔළුවට එන. මම ඒකත් කියලා ඉන්නවා. අඬනවා අඬන්න, ඇඬුවා, අඬලා, අඬලා තියෙනවා කියලා කියන්නේ. අඬපු, අඬලා කියන එක තමයි මෙතනට එන්නේ. අඬමින් තමයි මෙතනට එන්නේ. අර දැන් මතකේ දාපු නිසා අනිත් දෙකත් එකපාරම කරමු. උත්සාහ කරනවා උත්සාහ කරන්න. try try tries එතකොට සිංගුලර් සබ්ජෙක්ට් එක මේ එකම අච්චුවේ tries මතක් වෙන්න y කරලා yes this එකතු කරනවා සිංගුලර් සබ්ජෙක්ට් එක tries උත්සාහ කරනවා උත්සාහ කරන්න past එක tried කළා ed ied දානවා tried tried එහෙනම් past එකත් past participle එක සමාන වෙන්න බෑ tried කියලා තමයි අපි පාඩම් කරනකොට පාඩම් කරන්නේ present participle එක tried Try. trying tried එතකොට ඔන්න regular තමයි crying try තව එකක් තියෙනවා Try. වේලනවා එතකොට මේකේ තේරුම කිව්වොත් උත්සාහ කරනවා උත්සාහ කරන්න උත්සාහ කළා උත්සාහ කරපු හරි නැත්නම් උත්සාහ කරලා උත්සාහ කරමින් Sir, flight දෙනවනේ. ඒක තමයි එතකොට වචන හතරයි එහෙනම් දැන් මගේ එක මම පස්සට දාගෙන ඔයාගේ ඉස්සරහට දාගන්නවා හරි fly plural subject එක fly මේක හැබැයි irregular හොඳ හැබැයි මෙතනදි regular විදිහට තමයි මේක වෙනස් කරගන්න තියෙන්නේ මෙන්න මෙතනදි මේක වෙනස් වෙනවා හරිද plural එකේදී plural subject එකේදී fly ගත්තාම fly singular subject එකට එනකොට ies ies past එක flew 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 past participle එක flown fly flew flown ඒකනේ කියන්නේ શબ્ද කරන්නේ කොහොමද flew flown අම්මද ඊට පස්සේ flying 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 flies කියන්නේ ඉගිලෙනවා ඉගිලෙන්න flew කියන්නේ ඉගිලුණා කියන එක flown කියන්නේ ඉගිලුණු කියන එක නැත්නම් ඉගිලිලා කියන එක flying කියන්නේ ඉගිලෙමින් එතකොට flying කියන්නේ කොහොමද irregular flying කියන්නේ irregular දැන් අතන මම ඉස්සෙල්ලා කියන්න ගියේ මේක අපිට ආවනේ cry ආවනේ dry ආවනේ try ආවනේ මෙන්න මේ dry කියන එක තමයි මම කරන්න ඕන cry dry try කියන්නේ එක වගේ එහෙනම් dry කියන එකත් අපි ගමු cry කියන්නේ අඬන වාඩන්න try කියන්නේ උත්සාහ කරන්න dry කියන්නේ මොකක්ද වේලා වියලනවා වියලන්න දැන් හැබැයි මෙහෙම එකකුත් තියෙනවා අපට ගන්න පුළුවන් dry නාම විශේෂණයක් විදියට එහෙම ගත්තොත් එහෙම dry කියන්නේ වියලි කියන එක වේලිච්ච කියන එක හරිද වියලි කියන එක තමයි dry කියන එකෙන් එන්නේ නාම විශේෂණයක් විදියට ගන්න එතකොට අපි ගමු plural subject එක විදියට dry singular subject එතකොට dries අකුරු කොහමද dris ies හරිද past එක right dried මේවා regular නේද හරි ied එතකොට past participle එක ate right dried dried present participle එක drying drying dried හරිද එතකොට
වියලනවා වියලන්න වියලුවා වියලපු එහෙම නෙන්නේ dried fish කියන්නේ වේලපු මාළු කියන එක තමයි කියන්නේ dried fish වියලපු වියලලා කියන එක තමයි මේකෙන් එන්නේ dry කියන්නේ වියලමින් අපි regular එකක් ගමු wash එතකොට අර තුන එකට එනවා කියලා මතක තියාගන්න try dry ඔය තුන එකට එනවා එකම විදිය regular අපි හොදනවා ගමු wash මේකත් regular එතකොට singular subject එක හදාගන්නේ කොහොමද fish කියන සද්දය අගට තියෙන්නේ එතකොට ආයෙ තව s එකක් දැම්මොත් එම fish කියලා එනවා ඒක හදාගන්න බෑනේ ප්‍රොනවුන්ස් කරගන්න බෑනේ es දා yes එතකොට මේ sh සද්ද කරලා ගන්නවා මේකේ wash කියන එක shus කියන සද්ද කරනවා washes past එක කෙලිම ed දාන්න washed washed past participle එකත් එහෙමත් washed present participle එක washing හරිද දැන් මෙතන අහුවෙච්ච එකේ මම එකක් කියලා දාන්නම් ඒකත් තේරුම් කරලා දෙන්නම් දැන් මෙතන washing කියලා කිව්වහම දැන් මේකේ තේරුම් ටික බලාගෙන යන්නකෝ washes කියන්නේ හොදනවා හොදන්න wash කියන්නේ හේදුවා wash කියන්නේ මෙතන past participle එක හොදපු නැත්නම් හොදලා මෙතන washing කියන්නේ හොදමින්නේ එතකොට washing කියන්නේ හොදමින් නම් washing machine කියන්නේ කොහොමද සෝදන මේ chi washing machine කියන්නේ කොහොමද සෝදමින් මැසිම කියන්න බෑනේ හොදන කියලා නෙන්න ඕනේ සෝදන මැසිම කියලා නෙන්න ඕනේ නේ එහෙමනේ ගැලපෙන්නේ ඒක තමයි වැඩේ එතකොට මෙතන මෙන්න මේ ing එක ක්‍රියාපදයේ ing එක ඒ විදිහට යොදා ගන්නත් පුළුවන් හරිද දැන් අපි ගත්තොත් eating කියන එක මේකේ තේරුම් දෙකක් එනවා එකක් තමයි coming කියන එක ඒක තමයි ක්‍රියාපදේ අනිත් එක තමයි කෑම නාමපදේ හරිද දැන් උදාහරණයක් විදිහට ගමු මෙහෙම eating healthy foods is good ඒ කියන්නේ මොකද්ද නිරෝගී ආහාරයට ගැනීම නැත්නම් කෑමට ගැනීම හොඳයි drinking water is good වතුර බීම හොඳයි එතකොට ඒ විදිහට මෙතන washing කියන එකෙන් අපට හදා ගන්න පුළුවන් හොදන කියන එකත් හදා ගන්න පුළුවන් හොදමින් හොදන කමින් කෑම බොමින් බීම යමින් යෑම දැන් අපි හිතන්න මෙහෙම running is good for your health දිවීම ඔබේ සෞඛ්‍යයට හිත කරයි සෞඛ්‍යයට හොඳයි මම මේවා ඉස්සරහට කතා කරනවා මෙතන මේ අර ප්‍රශ්නයක් එන නිසා තමයි මම මේ කිව්වේ හොදමින් නැසිම නෙමෙයි එතකොට හරිද වෙන ආකාරයක් තියෙනවා ඒකට හරිද ඒක ක්‍රියාපද වලට සම්බන්ධ නැහැ හැබැයි ක්‍රියාපදයක් විදිහට වශයෙන් හදනවා නම් ඒක අනිවාර්යයෙන්ම හොදමින් අනිත් එක තමයි අයියාම හේමින් කියන එක හරි අපි දැන් එන තව ක්‍රියාපද ටික ඩක් ඩක් ගාලා කරගෙන යන්න
මතක් වෙන ඒවා කියමු. හරිද? අපිට තව පැය භාගයක් විතර තියෙනවා. පැය භාගයක් විනාඩි 35ක් විතර තියෙනවා. අපි එහෙමනම් ඔන්න ක්‍රියාපද ටික කරගෙන යන්න ඕගොල්ලෝ නෝට් එක ගහ ගන්න ඕන විදියට නෝට් එක ගහ ගන්න. හරිද? ලැහැත්තිද? මතක් වෙන ඒවා අපි කියන්න. මට කියන්න මේක කරගෙන යනකොට මට කියන්න. අපි ගමු ගායනා කරන්න sing. ඒක වචනේ singular subject sings. past එක ගායනා කළා Sang. sang. past participle එක Sung. sung. present participle එක singing. එතකොට sings ගායනා කරන්න sang ගායනා කළා sung ගායනා කරපු නැත්නම් ගායනා කරලා singing ගායනා කරමින්. එතකොට අද තියෙන ඊ අකුරක් අයින් කරලා ing දාන එකකට උදාහරණයක් මම ගන්නම් dance. singular subject එකට එනකොට DANCES dance dances නටනවා නටන මේ දෙකේම තේරුම. past එක DANCED ඔන්න D එකතු කරන දැන. අපි හැම වෙලාවෙම ED එකතු කරනවා කියලා කිව්වේ ඔන්න D එකතු කරන දැන. dance danced. past participle එක danced by DANCED. එතකොට මේක regularද irregularද මට කියන්න. regular. එතකොට මෙතන present participle එකේ ඔන්න බලන්න DANC E දාලා ing දාන්නේ නැහැ. E අහක් කරලා ing දාන්න. dancing. එතකොට dancers කියන්නේ නටනවා නටන්න. dance කියන්නේ නටුවා. මෙතන dance කියන්නේ නටපු නටලා. dancing කියන්නේ නටමින්. right ගමු. කියනවා ලියන්න. WRITE. Right. 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 WRITES. Past එක Road. road. WROTE. Past participle එක Written. 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 මෙතනත් අර E එක අහක් කරලා ing දාන එකක්. IT. WRITING. මෙතන තියෙන E එක අහක් කරලා තමයි ing දාන්නේ. එතකොට right road written කියලා තමයි අපි පාඩම් කරන්නේ. rights කියන්නේ ලියනවා ලියන්න. road කියන්නේ ලිව්වා. written කියන්නේ ලියපු ලියලා කියන එක. writing කියන්නේ ලියමින්. ඊට පස්සේ අපි තව එකක් ගමු. plural subject එක read. singular subject එක දානවා Read. reads. past එක Red. Red. read. මේක රතු පාටට කියන සද්ද තමයි මෙතන සද්ද කරන්නේ. හරිද? එතකොට මේක කතා කරනකොට අපිට අල්ලන්න පුළුවන්. හැබැයි ලියනකොට අල්ලන්න බෑ. ලියනකොට අල්ලන්න වෙන්නේ යෙදිලා තියෙන තැන අනුව තමයි අපිට හදා ගන්න වෙන්නේ මේ මොකද්ද කියන්නේ. past participle එක A3. අන්න හරි. read read. එන තමයි අපි පාඩම් කරන්නේ. past participle එක read, present participle එක reading. read read. එතකොට කියවනවා කියවන්න කියවුවා
කියවලා කියවපු කියවමින් Given. ඊළඟට තව જાතියක් තියෙනවා මේ වෙනස් වෙන්නේ නැහැ. හරිද? අපි ගමු cut. මගේ ඔළුවට එකපාර වචන දෙකක් ආවා. දෙකම අපි කියමු. singular subject එකත් එක්ක cuts. එතකොට past එක ඒත් cut. past participle එක ඒත් Cut. cut. ඒත් cut. හරිද? ඊට කලින් මම ඉගෙනුවද හල් කිරීමක් එක්ක ඊට කලින් කෙටි ස්වරයක් තියෙනවා නම් ඩබල් වෙනවා කියලා. Cutting. හල් කිරීමක් තියෙනවා නම් මම මේ හල් කිරීමේ ලකුණ දාන්නම්. හල් කිරීමක් තියෙනවා නම් ඒකට කලින් කෙටි ස්වරයක් නම් තියෙන්නේ. කෙටි ස්වරයක්. දැන් මොනවද කෙටි ස්වර දීර්ඝ ස්වර? අපි ඒක ගමුකෝ. අපේ ස්වර ටික ලියාගෙන යන්නකෝ. එතකොට ඒක අහු වෙනවා. ආ ඈ ඊ උ ඒ ඕ මේවා තමයි දීර්ඝ ස්වර. මේ තියෙන්නේ ඒවා දීර්ඝ ස්වර. මේ තියෙන්නේ කෙටි ස්වර. ආ ඈ ඊ උ ඒ ඕ කියන්නේ කෙටි ස්වර. දැන් මෙතන ස්වරේ බලන්න. හත්නේ. ස්වරේ මොකද එතකොට? අයන්න අට්. අට් කියලා තියෙන්නේ. අක් කියන්නේ කෙටි ස්වරේ. ආ වුණා නම් මේ වැඩේ කරන්න බෑ. කෙටි ස්වරයක් තියෙනවා. හල් කිරීමකින් ඉවර වෙනවා. හල් කිරීමකට කලින් කෙටි ස්වරයක් තියෙනවා. එතකොට කරන්නේ මොකද? ඩබල් කරනවා. ing එකකට කරනවා. කට්ටින් වෙනවා. අපි එහෙම කියන්නේ නැහැ. කට්ටින් කියලා කියන්නේ නැහැ. කටින් කියලා කියන්නේ. හැබැයි ඩබල් වෙනවා. අකුරු ඩබල් වෙනවා. හරි. එහෙමනම් ඔන්න දැන් මේ කෙටි ස්වරේ යෙදුණා නම් හල් කිරීමට කලින් මේක ඩබල් වෙනවා. හරිද? එතකොට මේක කටින්. එතකොට මේකේ තේරුම ගත්තොත් එහෙම කපනවා කපන්න කැපුවා කපලා කපපු කපමින් ඊට පස්සේ මේකත් එක්කම එනවා තව එකක්. ඒකත් අපි ඉගෙන ගමු. මම කිව්වේ එක ළඟ වචන දෙකක් මට මතක් වුණා කියලා. අනිත් එක put. එතකොට ඒක වචන කර්තෘ එක puts. P U T S. past එක putමයි. past participle එක ඒත් පුටුමයි. ඊට පස්සේ අර කතන්දරේ ආයෙත් එනවා. හල් කිරීමක් තියෙනවා කෙටි ස්වරයක්. අල්ට යන තියෙන්නේ ඌ තියෙන්නේ. ඌ කියන්නේ කෙටි ස්වරේ. ඌනේ දීර්ඝ ස්වරේ. එතකොට අපි ඊ අකුර පයන්න හක් කරොත් එimhe put කියන සද්දේ තියෙන්නේ. එතකොට ඩබල් වෙන්න ඕනේ අග අකුර. P U T T I N G. putting. එහෙම කියන්නේ මම මේ මතක තියාගන්න ලේසි වෙන පුටින් කියලා කිව්වේ. ඒ අකුරු එන විදිය. අපි શબ્ද කරන්නේ පුටින් කියලා. හරි. රුසියාවේ ජනාධිපතිතුමාගේ නම පුටින්. ඒක තමයි කියන්නේ. හරිද? ඒ ජනාධිපතිතුමා ලියලා වෙයි දැන් මේ ඔබතුමා මොකද මගේ නම සඳහන් කරේ කියන්නේ පුටින්. එතකොට කියන්නේ දින සර්වර් ගන්නකොට ඔබතුමාගේ නම කියන්න ඕනා කියලා. හරි. එතකොට puts put. එතකොට මේක දමනවා දමන්න. මෙතන put කියන්නේ දැම්මා. මෙතන දාපු දාලා මේක දමමින්. ඊළඟට අපි ගමු එළවනවා. drive. හරිද?
drive drive ගත්තාම singular subject එක යෙදෙන්නේ drive, drives, yes drive, driving, past එක drive, drove drove හරිද දැන් බලන්නකෝ මම එළෙව්වා කියලා කියා ගන්න ඕන වුණා නම් කියන්න බෑ ඇයි කියන්න බැරි මේ ක්‍රියාපදේ දන්නේ නැහැ හරිද past participle එක go, driven driven drive drove driven කියලා තමයි අපි පාඩම් කරනකොට පාඩම් කරන්නේ drive drove driven මොකද මේ තුනේ ප්‍රධාන තුන මේක drives එතකොට මෙතන අර e අකුර අයින් කරලා ing දාන එකක් තියෙනවා අපිට e නේ තියෙන්නේ driving driving හරිද drive drove driven drives driving තමයි ඉතුරු දෙක drive drives කියලා කියන්නේ එළවනවා එළවන්න දැන් මේවා එළවනවා කියලා කියන්නේ සාමාන්‍ය සුක්කානමක් තියෙන ඒවාට තමයි මේවා කියන්නේ වාහන තමයි එළවනවා කියලා කියන්නේ තව වචනයක් තියෙනවා මම ඊළඟට ඒකට එන්නම් drove කියන්නේ එළෙව්වා driven කියලා කියන්නේ එළවන නැත්නම් එළවපු driving කියන්නේ එළවමින් හරිද දැන් මේකේ දැන් සතෙක්ව එළවනවා කියන්නේ මේක නෙමෙයි හරිද සතෙක්ව එළවනවා කියන්නේ chase ඒක වෙන වචනයක් මේ කියන්නේ වාහනයක නැගලා වාහනේ එළවනවා කියන්නේ අපි සිංහල භාෂාවේ තේරුම් දෙක එකම වැඩ දෙකකට එක වචනේ පාවිච්චි කරනවා. ඒක එතකොට ඉංග්‍රීසි භාෂාවේ වචන දෙකක් තියෙනකොට ඒ දෙක පටල ගන්න එපා. දැන් උදාහරණයක් විදිහට තියනවා කියලා කිව්වහම අපිට have පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක අයිතිව තියනවා කියන එක අපිට අයිතියක් නැතුව නිකන් තියනවා නම් there is there are. හරිද? එතකොට මේ අපි පාවිච්චි කරන්නේ තියනවා කියලා. දැන් මෙතනත් එහෙමයි. එළවනවා කියලා කිව්වහම වාහනයක් එළවනකොටත් අපි එළවනවා කියන්නේ සතෙක් පස්සේ එළවනකොටත් එළවනවා කියලා කියන්නේ. හරිද? එකම වචනේ පාවිච්චි කරන්නේ හැබැයි වැඩ දෙකක්. ඉංග්‍රීසි භාෂාවේ කියන වචන දෙකක් තියෙනවා. හරිද? එතකොට drives, drove, driven, driving. දැන් මේකත් එක්ක තියෙන අනිත් එක තමයි ride. ටික ටික ගන්න කරනවා ලියන්න ඉස්සෙල්ලා. Ride කියන්නේ අස්සේ bicycle motorcycle padina, හරි එතකොට ride rides පදින්න ඒක තමයි මෙතන past එක road පාර කියන නාම පදයට ළඟින් යන කෙලින්ම යන එක හා සමානව යන ප්‍රොනන්සියේෂන් තියෙන road ROAD ඒක ළඟින් යන ප්‍රොනන්සියේෂන් තියෙන road ride road past participle එක ridden රියන්නයි අල්ඩයන්නයි අල්නයන්නයි ridden ඊට පස්සේ මේකේ e අයින් වෙනවා riding, riding එතකොට පදිනවා පදින්න rides කියන්නේ road කියන්නේ පැද්දා ridden කියන්නේ පැදලා පැදපු riding කියන්නේ පදිමින් මතක් වෙන ක්‍රියාපද කියන්නේ අපි ගමු walk ගත්තද අපි think think ගමු think irregular හරිද think singular subject එක thinks past එක
Thought. 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 past participle එක thought. think, thought කියලා තමයි අපි පාඩම් කරන්නේ. think, thought. present participle එක thinking. THINKING. හරිද? හිතනවා, හිතන්න, හිතුවා, හිතලා, හිතපු, හිතමින්. දැන් මේකත් එක්ක දැන් මේ ක්‍රමයටම යන තව ඒවා තියෙනවා. තව දෙකක් ආව මට මතකෙට මම කියන්නම්. මිලදී ගන්නවා. Bye. buys. 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 past එක Brought. අන්න වරක් දෙන්න බා මම ඒකටත් දෙන්න. bought. හරිද? bought කියන શબ્දෙට සමානයි. BOAT. ඔකට ඔය නාමපදේ සමානයි શબ્දේ. BOUGHT. හරිද? bought. past participle එක bought my. එතකොට buy bought. BUYING. buy. මිලදී ගන්නවා, මිලදී ගන්න. මිලදී ගත්තා. මිලදී ගත්ත. ඊපස්සේ මිලදී ගනිමින්. හරිද? මිලදී අරගෙන, මිලදී ගත්තපු, මිලදී ගනිමින්. තව එකක් වෙනවා මේක ළඟින්. රැගෙන එන්න. bring. Bring. ING. හරිද? අරක buy මේක bring. singular subject එක brings. BRINGS. අර ඉස්සෙල්ලා කියපු කොට චාමර ඉස්සෙල්ලා කියපු එක මෙතනට එන්නේ. Brought. 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 හරිද? මේක brought. මේක brought. past participle එක brought my. එතකොට brings, brought කියලා තමයි අපි පාඩම් කරන්නේ. bringing. 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 අපි සිංහල තේරුම ගත්තොත් එහෙම brings කියන්නේ රැගෙන යනවා, රැගෙන එන්න. brought කියන්නේ රැගෙන ආවා, රැගෙන ආපු කියන එක තමයි අනික් brought කියලා කියන්නේ. bringing කියන්නේ රැගෙන එමින්. හරිද? ඊට පස්සේ තව જાතියක් තියෙනවා. තව මේ bring brought මේ જાතිය එක විදියක්. think, bring, buy කියන්නේ එක ළඟින් යන එක විදිහේ සිස්ටම්. හැබැයි තුනම irregular. තමයි irregular. ඊට පස්සේ අපි ගමු take. මොකක් හරි දෙයක් ගන්නවා, ගන්න කියන එක. Takes. singular subject එක takes. past එක Took. ගත්ත double OK. past participle එක Taken. taken. හරිද? present participle එක මෙතනත් TI කරනවා. TAKING. taking. එතකොට අපි පාඩම් කරන්නේ take, took, taken කියලා. එතකොට මෙතන ගන්නවා, ගන්න, ගත්තා, ගතපු, ගනිමින්. ඊට පස්සේ අපි ගමු නාමපද. අපි මේ දැන් ඉරෙගියුලර් ගත්ත නිසා රෙගියුලර්ත් අපිට ගන්න පුළුවන්. ඒවා මතක් වුණොත් අපි ගමු work. මේ work ගමු.
work වැඩ කරනවා වැඩ කරන්න singular Work, subject works, works works, past එක worked, work worked, Work. w o r k e d past participle එකක් ඒක මේ regular නේ දැන් ed දාලා හදන්නේ ඉතින් ගැටුවක් නැහැ ඒක w a r k e d sorry w o r k e d past participle එක working w o r k i n g හරිද මෙතන පොඩ්ඩක් පටලව ගන්න නැතුව කරගන්න ඕන තැනක් තියෙනවා w a l k කියන්නේ walk මෙතන a තියෙන නිසා a නෙවෙයි සද්දේ o ඉන්නේ මෙතන හරිද w o r k මේක පොඩි ළමයිට උගන්වද්දී හරියට වරදින දා පොඩි ළමයි හරියට වරද ගන්න දා මේක work make a walk make a work හරිද පීනනවා swim singular subject එකත් එක්ක ඉන්නේ plural subject එකනේ swim swims past එක Swam. swam s w a m swam past participle එක swam Swam. swam swim swam swam ඔන්න මෙතනත් බලන්න s w i m im කියලා තියෙන්නේ swim එතකොට මොකද වෙන්න ඕනේ Double M. I am එකක් කරනවා. double වෙනවා m double වෙනවා s w i m m i n g swimming මේක නිකන් swimming වගේ වෙන්නේ හැබැයි අපි එහෙම කියන්නේ swimming කියලා තමයි කියන්නේ පිහිනනවා පිහිනන්න පිහිනුවා පිහිනපු පිහිනලා පිහිනමින් අපි ගමු learn 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 කියන්නේ ඉගෙන ගන්නවා ඉගෙන ගන්න Learn. learns මෙතන මේ යෙදීම ගැන මම හොයලා හරියට කියන්නම් මෙතන මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම දෙකම පාවිච්චි කරනවා L E A R N T පාවිච්චි කරනවා L E A R N E D පාවිච්චි කරනවා learn කියන දෙකම පාවිච්චි කරනවා ඒක මම පොඩ්ඩක් හොයලා බලලා හරියටම කියන්නම් මේකේ මේ වර්තමාන යෙදීම කොහොමද කියලා දැන් මේක learned කියන nt එක දැම්මොත් එහෙම මේක irregular වෙනවා learned වෙනවා කියන්නේ learned වුණොත් එහෙම regular වෙනවා හරිද මේ දෙකම යොදනවා මම දැකලා තියෙනවා මම පොඩක් හොයලා හරියටම කියන්නම් මේ අර භාෂාවේ මේ යෙදී වෙනස් වෙනවනේ කාලෙන් කාලෙට ඉස්සරහට එනකොට සිංහල භාෂාවෙනත් එහෙමනේ අපි කලින් පාවිච්චි කරපු දේවල් දැන් පාවිච්චි කරන්නේ නැහැනේ මේ සහ සමහර ඒවා කිව්වහම අපිට එකපාරට අදහසක් එන්නේ නැහැනේ නේද දැන් ඒ කියන්නේ අපි ඔය මොකක් හරි කවුසිලුමිනේ හරි මොකේ හරි තියෙන මොකක් හරි සිංහල අපි කිව්වොත් එහෙම නේද අපිට එකපාරට තේරෙන්නේ නැහැ ඒ වගේ මේ මේක මොකද්ද වැඩිපුර යොදන්නේ කියලා මම පොඩ්ඩක් හොයලා ඉන්ටර්නෙට් එකෙන් හොයලා මම මේක කියන්නේ past participle එකත් learn ම තමයි ඒක learn මේ learn කියලා ගන්නත් පුළුවන් නැත්නම් learn කියලා ගන්නත් පුළුවන් L E A R N E D මේක learning L E A R N I N G learning හරිද ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ඉගෙන ගත්තා ඉගෙන ගනිපු ඉගෙනගෙන ඉගෙන ගන්නපු ඉගෙන ගනිමින්
ඊට පස්සේ අපි ගමු තව එකක් learn එකම එන තව එකක් තියෙනවා. මේක වෙනස්. learn කියන්නේ ඉගෙන ගන්න. දැන් මේ වෙලාවේ කරන්නේ ඉගෙන ගන්න එක. හැබැයි පස්සේ ගිහිල්ලා ආයෙ මේක බලනවා නම් ඒකට මොකද්ද කියන්නේ? අපි සිංහලෙන් කියන්නේ පාඩම් කරනවා කියලා. පත්තිකේ ගිහිල්ලා අපි පාඩම් කරනවා කියලා කියන්නේ පත්තිකේ ගිහිල්ලා ඉගෙන ගන්නවා. learn කියන්නේ ඒක. පාඩම් කරනවා. අධ්‍යයනය කරනවා. Study. Study. හරිද? singular subject එක මේක මේ regular. Studies. Studies. IES. IES දාන්න. YI කරා IES දාන්න. STUD IES. past එක regular ඉතින් ඒක YI කරලා IED දාන්න. STUD IED. sorry IED දාන්න. YI කරලා IED දාන්න. එතකොට studied. studied. past participle එක ඒකත් studied one. STUD IED. present participle එක studied. STUD YING. studied. එතකොට දැන් අපි ගත්තොත් එහෙම studies කියලා ගත්තාම පාඩම් කරනවා පාඩම් කරන්න පාඩම් කළා පාඩම් කරපු පාඩම් කරලා පාඩම් කරමින් අපි අධ්‍යයනය කිරීම ගත්තොත් එහෙම අධ්‍යයනය කරනවා අධ්‍යයනය කරන්න අධ්‍යයනය කළා අධ්‍යයනය කරපු අධ්‍යයනය කරලා අධ්‍යයනය කරමින් අපි ගමු පිරිසුදු කරනවා පිරිසුදු කරන්න නෑ අතු ගානවා Clean. sweep 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 හරි එතකොට sweep කියන එක ගත්තොත් එහෙම plural subject එක sweep singular subject එක sweeps past එක swept 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 හරිද ඊට පස්සේ past participle එක swept මයි එතකොට sweep swept swept present participle එක sweeping එතකොට අපි තේරුම විදිහට ගත්තොත් අතු ගන්නවා අතු ගන්න අතු ගෑවා අතු ගාපු අතු ගාලා අතු ගාමින් හරිද අපි ගමු එහෙමනම් අපිට අපි රෙගියුලර් එකක් ගමු ක්ලීන් ගමු පිරිසිදු කරනවා පිරිසිදු කරන්න කියන එක singular subject වලට ගත්තාම CLEANS cleans past එක cleaned CLEANED past participle එක එතකොට මේක regular නේ ඒකෙන්ද clean ම තමයි CLEANED present participle එක cleaning 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 හරිද හරි අපි තව ක්‍රියාපද බලමු මොනවද මතක් කරගන්න බලන්න තව ක්‍රියාපදයක් මතක් කරගන්න බලන්න Pass. මොකද්ද සිංහලෙන් කියන්නේ Pass කරන්නේ. යොමු කරනවා. PASS මේකත් regular pass singular subject එක හදන්නේ කොහොමද Passes. passes past එක past PASSED හරිද past mind PASSED PASSED
PASSING passing. පසු කර යනවා පසු කර යන්න පසු කර ගියා පසු කර ගියපු පසු කර යමින් යම්. පසු කර යන්න හරි එතකොට දැන් අද දවසේ එහෙමනම් ඔන්න ක්‍රියාපද සම්බන්ධයෙන් ඉන්න ඕන ප්‍රධාන කාරණා ටිකට අපි ආවා. දැන් එතකොට ඒක ආයෙ මතක් කරගත්තොත් ප්‍රධාන කාරණා ටික ආයෙ මතක් කරගත්තොත් මෙන්න මෙහෙමයි. ක්‍රියාපද තමයි වැදගත්ම වචන කාණ්ඩේ verbs. අපි verbs දෙකට බෙදාගත්තා. main verbs helping verbs කියලා දෙකට බෙදාගත්තා. helping verbs කියලා දෙකට බෙදාගත්තා. helping verbs යටතේ ප්‍රධාන අපිට තුනක් ආවා. එකක් be, අනිත් එක do, අනිත් එක have. heavy ඊට අමතරව modal helping verbs කියලා තව 10ක් ආවා. මේක ඇතුලේ තමයි will තිබ්බේ. හරිද? එතකොට helping verbs ටික මෙහෙම. ඊට පස්සේ main verbs වල ඒක අපි දෙකට බෙදාගත්තා. regular verbs irregular verbs කියලා. නේද? ක්‍රමවත් ක්‍රියාපද අක්‍රමවත් ක්‍රියාපද කියලා. එතකොට මේ දෙකම මේ regular verbs irregular verbs කියන දෙකම 1යි 2යි 3යි 4යි 5යි. ක්‍රම පහකට බෙදුවා. නේද? එතකොට මේකේ පළවෙනි දෙක base, මැද එක past, past participle, present participle කියලා පහකට බෙදුවා. එතකොට මේ base එක singular subject, plural subject කියලා ආයෙත්. එතකොට singular subject එකයි plural subject එකයි දෙකයි. එතන base එකේ past එකත් එක්ක 3යි, past participle එකත් එක්ක 4යි, present participle එක එහෙම නැත්නම් ing එකත් එක්ක 5යි. හරිද? දැන් එතකොට මේ ටික තමයි අපි අද ඉගෙන ගත්තේ. එතකොට මේක ඇවිල්ලා අපි කොන්ක්‍රීට් එකක් හදන්න යනවා නම් සිමෙන්ති වගේ රඟයි. හරිද? මේ ටික මාර වැදගත්. මේ ඇත්තටම මේ ක්‍රියාපද දන්නවා නම් සාමාන්‍යයෙන් මොන භාෂාවක වුණත් එහෙමයි. ක්‍රියාපදේ කියලා අපිට මොකක් හරි කරගන්න පුළුවන්. ක්‍රියාපද ටික දැනගන්න එක හරි වැදගත්. ක්‍රියාපද වලින් තමයි වාක්‍ය ගොඩනගා ගන්න වෙන්නේ. අනිත් ඒවා නැති වුණත් ක්‍රියාපදේ අපිට කරගන්න ඕන වැඩේ කියන්න පුළුවන්. යන්න, go, come, එන්න වෙන මොනවත් ඕනේ නැහැ ඉතින්. මේකෙන් විතරක් අදහස හරියටම කියා ගන්න බෑ. හැබැයි අර මේ ගිලෙන්න යනකොට තියපුම් ගහලා හරි අපි ඔළුව